ප්‍රශ්න පත්‍රයේ 15 වෙනවා. බලමු පළවෙනි එක තියෙන්නේ බොහොම සරල ලකුණු එකක් ලැබෙන වර්ගයේ ප්‍රශ්නයක්. මේ දන්නවනේ ඔයගොල්ලෝ 91 පළවෙනි ප්‍රශ්න 10ට ලකුණු 1 ගානේ හම්බ වුණේ. එකක් 7.50 ගානේ අභ්‍යාස පොත් 24ක් මිලදී ගැනීමට අවශ්‍ය වන මුදල බෝල් පොයින්ට් පෑන් 36ක් සඳහා වැය වෙන මුදලට සමාන නම් බෝල් පොයින්ට් පෑනක මිල සොයන්න. ඉතින් බැලුවහම ලකුණු දෙකක් දෙන්න තරම් වටින ප්‍රශ්නකුත් වෙනවා නේද? 91 දී අතරම කොහොමද කියලා දන්නේ ලකුණු දෙකක් වෙන්නත් පුළුවන්. අපි කිව්වේ 2016ට කලින් ලකුණු එක ගානේ හම්බුණා කියලා නේද? මේක 91 ප්‍රශ්න පත්‍රය. එතකොට ඔයාලා කරන්න ඕනේ 7.50 ඒවා නේ. අපි 7.5 කියලා ගමුකෝ. 7.50 ඒවා 24. ඔන්න එකක් රුපියල් 7.50 බැගින් අභ්‍යාස පොත් 24ක් මිලදී ගැනීමට අවශ්‍ය වන මුදල බෝල් පොයින්ට් පෑන් 36ක් සඳහා වැය වෙන මුදලට සමානයි. ඒකෝර මේක බෙදන්න පුළුවන් අපිට 36යි. ඔන්න එතකොට බෝල් පොයින්ට් පෑනක මිල එනවා. මේ එක පතාවෙන්ම හදන්න ඕනේ ඔය විදිහට සුළු කිරීම කරගන්න ඕනේ. එහෙම නැත්නම් වෙන්නේ ලොකු කරදරයක වැටෙනවා. දැන් 7.50 24න් වැඩි කළා ඒන උත්තරේ 36න් බෙදන්න ගියොත් ලොකු අමාරුවක් වෙනවා. නමුත් මෙතෙන්දී ඔබට බොහොම පැහැදිලි 12න් බෙදෙනවා. මෙතෙන්ට 12 2යි මෙතන 12 3යි තියෙන්නේ. ඊළඟට ගානට මේ 7.5 3න් බෙදන්නත් පුළුවන්. එහෙම නැත්නම් 7.5 2කින් වැඩි කරාම ඔයාලා දන්නවනේ කීයද? කියලා මේ 7.5 2 15යි 15යි. 15 කෙලින්ම 3න් බෙදනවා රුපියල් කීයක් දෙන්නේ? රුපියල් 5යි නේ. රුපියල් 5යි. ඒතර බෝල් පොයින්ට් පෑනක් ඒ කාලේ රුපියල් 5ට තියෙන්න ඇති නේද? එහෙනම් අපි හිතමු. අන්නේ තේරෙන්නේ නැති නේද? මෙතන 12න් බෙදුන 2යි 12න් බෙදුන 3යි. එතකොට 7.50 ඒවා දෙකක් 15යි 15 3න් බෙදුනහම රුපියල් 5යි. දෙවෙනි ගැටලුව කුලක අංකණය යොදාගෙන අඳුරු කර ඇති පෙදෙසත් A හා B කුලක දෙකට පොදු පෙදෙසත් ලියා දක්වන්න. A හා B කුලක දෙකට පොදු පෙදෙසත් ලියා දක්වන්න. කුලක අංකණය යොදාගෙන. එතකොට අඳුරු කරලා තියෙන්නේ මොකක්ද? A මේලය Bට අයිති නොවන කොටස. A මේලය B කියන්නේ A සහ B කියන වෘත්ත දෙකම මේකට අයිති නොවන කොටස නම් අඳුරු කරලා තියෙන උඩින් ඉරි කැලලක් කියනවා. අනුපූරකය කියන අදහස නේද? A මේලය B ඩෑෂ් අනුපූරකය තමයි අඳුරු කරලා තියෙන්නේ. ඊළඟට දෙවෙනි ප්‍රශ්نين ඔබෙන් අහනවා A හා B කුලක දෙකට පොදු පෙදෙස ලියා දක්වන්න. ඒ කියන්නේ ඡේදනය. A හා B කුලක දෙකේ මැද ඡේදනය කියන ප්‍රදේශයේ කුලක අංකණය ලියන්නේ. එතකොට කොහොමද ලියන්නේ? A ඡේදන B. ඔච්චරයි. A ඡේදන B. මොනවා හරි ගැටලු තියෙනවා නම් අහන්න ඊළඟ එකට යන්න කලින් අහන්න ඕනේ. කියන්නේ මකන්න එහෙම කලින් අහන්න ඕනේ. රයිට් අපි යනවා තුන්වෙනි ප්‍රශ්නෙට. තුන්වෙනි ප්‍රශ්නය ඇත්තට මේවා ලකුණු දෙකක ප්‍රශ්න විය යුතුයි. ඒ කාලේ මාකින් ස්කීම් එකක් හොයාගන්න බැරි වුණා. බලමු අපි පස්සේ හොයලා. එතකොට පහරින එකමාරෙන් එකතු කරලා 3යි කාලක් නේද? එහෙමනේ අපි නිකන් සාමාන්‍ය වචනෙන් කිව්වොත්. මේ වගේ ගාණක් දැන් නම් දෙනවා අඩුයි. මොකද දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ පැත්තට මේවා ටිකක් බර වෙනවා. ධන 3යි 4න් 1යි. එතකොට ඔබ දන්නවා ඉස්සෙල්ලාම වරහන සුළු කරගන්න ඕනේ. වරහන සුළු කරන්න නම් හරය සමාන කරගන්න ඕනේ. එතකොට මෙතන 2කින් වැඩි වෙනවා. එතකොට මෙයත් 2කින් වැඩි වෙනවා. ඔන්න දැන් මෙතනත් 4යි මෙතනත් 4යි. ඊළඟට පූර්ණ සංඛ්‍යා ටිකත් එකතු කරන්න පුළුවන්. එතකොට අපිට මෙහෙම ලියුව හැකි පහරින ඔන්න 1යි 3යි එකතු කරාම 4යි. යටත් 4 එන්නේ හරය සමානයි. මේ 4 ආවේ පූර්ණ සංඛ්‍යා දෙක එකතු කළා. 3 සහ 1 එකතු කළා 4යි කියලා එනවා. ඊළඟ මෙතන 1 වරක් 2 2යි 2යි 1යි 3යි. මේක හදන්න දෙයක් නැහැ නිකම්ම උත්තරේ කිව්වයි. 5කින් 4යි 3 කාලක් අයින් වෙනවා. මොකද්ද උත්තරේ? පාන් රාත්තල් 5කින් රාත්තල් 4කුයි 3 කාලක් අයින් වෙනවා. කාලයි සර් උත්තරේ. කාලයි උත්තරේ කාලයි. මේක ඉතින් සමහර ළමයි Taman දන්න ඔය වැඩි වැඩ දාලා ඉතින් හදන්න යනවා. ඉතින් මම හිතන්නේ නැහැ එහෙම යන්න ඕන කියලා. තේරුම් නැත්නම් කාට හරි කියන්න ඕනේ ආයෙසරයක් කියලා දෙන්න කියලා. ලැජ්ජ වෙන්න බය වෙන්න දෙයක් නැහැ. ඔයගොල්ලන්ගේ මයික් ඔන් කරගන්න පුළුවන් නැත්නම් chat එකේ හරි දාන්න පුළුවන් නේ. හරි. ඔන්න ඔක තමයි උත්තරේ එන්නේ. දැන් මේක හදනවා නම් සාමාන්‍ය විදිහට ඉතින් පොදු හරයක් එහෙම අරගන්න වෙනවා නේද? එතකොට
මේක 4යි 4න් 4 කියලා අරගෙන අඩු කරන්නත් පුළුවන් වුණා මම නිකන් පෙන්නන්න 5 වෙනකොට ලියනවා 4යි 4න් 4 කියලා බලන්න හරි නේද කියන්නේ 5මයි මේ ලියලා තියෙන්නේ 4න් 4 කියන්නේ එකයිනේ මේකෙන් අඩු වෙනවා 4යි 4න් 1 එතකොට 4න් 4ක් බිඳුවයි 4න් 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 3ක් නෙවෙයි 3නේ තියෙන්නේ එතකොට 4න් 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 3ක් ගියාම 4න් 1 කියලා එනවා ඉතින් ඔය ඕන විදිහකට ඔබේ දක්ෂකම හැකියාව අනුව නේද ඔබට පුළුවන් පිළිතුරු හොයන්න. ක්‍රමයේ අනිවාර්යෙන් තියෙන්න ඕනේ ලකුණු දෙකක ප්‍රශ්නයක් නම්. ඒ නැතත් ඉතින් ක්‍රමයේ කොහොමවත් අපි දානවනේ. අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට. රූපේ E හිස් වලින් දක්වන්නේ රේඛා සමාන්තර බවයි. එහි ඇති තොරතුරු ඇසුරෙන් y අගයත් x අගයත් හොයන්න කියලා තියෙනවා. ගැටලුව 4. අපිට රූප සටහන ඇඳගත්තොත් ඔයාලට පැහැදිලි කරන්න ලේසි වෙනවා මේ වගේ රූප සටහනක් තියෙන්නේ මේ වගේ රූප සටහනක් තියෙන්නේ මේ රේඛා එකිනෙකට සමාන්තරයි කියලා දීලා තියෙනවා මේ දෙකත් එකිනෙකට සමාන්තරයි එතකොට මෙතන 100යි කියනවා එතන 100 නම් අනිවාර්යෙන් මෙතන 80ක් වෙන්න ඕන එහෙනම් y කියන්නේ 80යි හේතුව මොකද්ද ළමයි මිත්‍ර කෝණ හරියට හරි මිත්‍ර කෝණ ඔන්නම හේතුව දාමු උත්තරේ දාලා මිත්‍ර කෝණ කියලා දාමු එතකොට වඩා පැහැදිලි වෙන්නේ ඊළඟට මෙතන 30යි කියලා දීලා තියෙනවා මෙතන උඩ 30යි කියලා දීලා තියෙනවා මේක x කියලා දීලා තියෙනවා x කෝණෙත් හොයන්න ඕන ඊළඟට බලන්න මෙතන f අකුර හැඩයක් තියෙනවා මෙන්න 100 සහ මෙන්න මේ දෙක එහෙනම් මෙතන 100 නම් මෙතන 100ක් වෙන්න ඕන ඒ නිසා x කීයක් වෙන්න ඕනද 70ක් වෙන්න ඕනි හේතුව මොකද්ද අනුරූප කෝණ මෙන්න මෙහෙම තියෙන්නේ එතකොට අනුරූප කෝණ තමයි හේතුව අනුරූප කෝණ right හේතුත් එක්ක දාමු එතකොට බලන කෙනත් හරි පැහැදීමකින් ඔයාලගේ ප්‍රශ්න පත්‍රය බලන්න නැත්නම් පිළිතුරු පත්‍රය බලන්නේ නේද ආයි මොකද ගැටලු නැහැ එතකොට එයාලා දන්නවා මුලින් ඉඳලම මේක දන්න එකෙක් ඒ නිසා පරිස්සමෙන් බලන්න ඕනේ කියලාත් හිතනවනේ වැඩිපුර නේද හරි ඊළඟ තියෙනවා සරල සමීකරණයක් x බෙදීම 3 ධන 2x සමානයි 14යි කියලා. සියලු පද 3න් වැඩි කරගෙන ගියාම දැන් මෙයා 3න් වැඩි වෙනවා. මෙයාත් 3න් වැඩි වෙනවා. මෙයාත් 3න් වැඩි වෙනවා. එතකොට මෙතන 3ට 3 කැපිලා යනවා. මෙතන 2x 3න් වැඩි වුණාම 6x 6x x එකතු වුණාම 7x සමානයි 14 වැඩි කිරීම 3. මම 14 වැඩි කරන්න යන්නේ නැහැ. මොකද කැපෙනවා. 7 ඒවා 1යි 7 ඒවා 2යි x සමානයි 2 වරක් 3 6යි. x සමානයි 6යි කියලායි උත්තරේ එන්නේ. තාම සරල මට්ටමේ සරල සමීකරණය. ඒක තේරුම් නැත්නම් එහෙම අහන්න ඕනේ. ඒ තරම්ම ලේසි කරේ අපි මෙතන මේ හරේ 3 ඉවත් කරා සියලු පද 3න් වැඩි කරගෙන ගියා. එතකොට මෙතන එනවා 3 වරක් 3 කියන්නේ බෙදීමේ නිසා කැපෙනවා. මෙතන 2x 3න් වැඩි වුණාම 6x එනවා. මෙතන 14 වරක් 3 එනවා. එතකොට මේ 6x ට මේ x එක තුනහම මෙතන 7x එනවා. ඊට පස්සේ 7න් බෙදුනහම ඔය විදිහට අවසාන උත්තරේ ගන්න පුළුවන්. 6 වෙනි ගැටලුව. රුපියල් 8ට මිලට ගන්නා භාණ්ඩයක් රුපියල් 12ට විකිණීමෙන් ලැබෙන ලාභය ගත් මිලෙහි පංගුවක් ලෙස දක්වන්න. ලාභයේ ප්‍රතිශතය කුමක්ද? 8ට මිලදී ගත් භාණ්ඩයක් 12ට විකිණීමෙන් ලැබෙන ලාභය. එතකොට ගත් මිල 8යි ලැබෙන ලාභයේ ගත් මිලෙහි පංගුවක් ලෙස. එතකොට 12ට විකුණුවාම ලාභයක් තියෙනවා. ඔන්න. ලැබෙන ලාභය රුපියල් 4යිනේ. එතකොට ගත් මිලෙහි පංගුවක් ලෙස 8න් 4යි. ලාභයේ ප්‍රතිශතය හදන්න දෙයක් නැහැ. 8ට අරන් 4ක ලාභයක් කියන්නේ 100ට කීයක ලාභයක් තියෙනවද? 150ක ඒක හදන්න දෙයක් නැහැ. උන්නම් 100න් වැඩි කරලත් බලන්න. කොහොම හරි උත්තරේ එන්නේ 150යි කියලා නේද? මේක 100න් වැඩි කරන්නත් පුළුවන්. එතකොට මේ 2යි 250යි 150යි කියලා උත්තරේ එනවා. හදන්න තරම් දෙයක් තිබුණ නැහැ ඒ ගැටලුව. හරි. ඊළඟට සුළු කරන්න කියලා තියෙන්නේ 7 වෙනි ගැටලුව. හරය සමාන නෑ වගේ පේන්නේ. එනකොට ඔයාලා දන්නවා සමාන කරගන්න. කොහොමද සමාන කරගන්නේ? මේවා කියා දීලා තියෙන්නේ. 7 වෙනි ගැටලුව. 7 වෙනි ගැටලුවේ තියෙන 6 බෙදීම a ඍණ b. නැත්නම් 6යට
A ඍණ B ධන 3යට B ඍණ A. එතකොට මේක හරය සමාන නෑ වගේ පෙවුනට ඔබ දන්නවා මේ A ඍණ B ම මෙතනත් හදාගත්තා. ඒක හැබැයි මෙන්න මෙතන ලකුණ වෙනස් කරනවා. ඔච්චරයි කරන්න තියෙන්නේ. එහෙනම් 6යට A ඍණ B මම වරහණක් දා ගන්නවා ටිකක් ලස්සනට පේන්න. ඊළඟට 3යට B ඍණ A වෙනකොට A ඍණ B. ඍණ එකක් එළියට ගන්නවා ඔය වෙලා තියෙන එක. ඒ නිසා මෙතන ඍණ වෙනවා. දැන් ඉතින් උත්තරේ පේනවා. මොකද්ද? 6න් 3ක් 3. 3යට A ඍණ B. මේ ගැටලුව ඕන තරම් කියා දීලා තියෙනවා. ඔන්න අද දවසේ පළවෙනි වතාවට නම් ඔබ දැක්කේ මේ විදිහට හදන එක ඉගෙන ගන්න. එච්චරයි. පුදුම වෙන්න දෙයක් නැහැ. A ඍණ B තියෙන එක මෙතනත් A ඍණ B ම හදාගත්ත හැකි. ඒක ඍණ එක එළියට ගන්නවා. ඒ කියන්නේ මේ ධන මෙතන ධන ලකුණයි ඍණයි ಗುಣ වෙනවා. එතකොට මෙතෙන්ට ඍණ එනවා. මෙතන ඍණ තිබුණා නම් මෙතෙන්ට ධන එනවා. ඔච්චරයි වෙනස. මෙතන ඍණ තිබුණා නම් මෙතන ධන වෙනවා. මෙතන ධන තිබිච්ච නිසා ඍණ වෙනවා. එහෙනම් උත්තරේ එනවා ඔය විදිහට. 7 වෙනි. ඊළඟට 8. සිහින් කම්බියක් රූපයේ දැක්වෙන පරිදි ABC ඍජුකෝණික ත්‍රිකෝණයේ හැඩයට නමා ඇත. BC පාදයේ දිග ගණනය කරන්න කියලා තියෙනවා. ඍජුකෝණික ත්‍රිකෝණයේ හැඩයට. එතකොට ඍජුකෝණය හැදෙන්නේ A කියන තැන නේද? මේ පේන විදිහට. එහෙමද? එතකොට ඔයාලගෙන් පයිතගරස් ත්‍රික ගැන දැනුමක් අහන්නේ නේ. BC පාදයේ දිග කීයද දෙන්නේ? 9ද බලන්න. මේ 5ද? හදුවද? 15යි සර්. 15යි. 15 සෙන්ටිමීටර්. 15යි. හරි. එහෙනම් මොකද වෙන්නේ? මෙතන ඍජුකෝණය දාලා නැති නිසා පොඩි ගැටලුවකුත් වෙනවා. එතකොට ඔයාලා කරන්න තියෙන්නේ 12 වර්ගය ධන 9 වර්ගයේ වර්ගමූලය ගන්න ඕන. ඔක ගත්තාම වෙන්නේ 15යි සෙන්ටිමීටර් කියලා. පයිතගරස් ත්‍රික වලින් ගන්න මතක තියාගන්න පහසුම ත්‍රික ටික අවශ්‍යම වෙන ටික 3 4 5. අන්න එක ත්‍රිකයක්. ඊළඟට මේකේ දෙගුණේ ගන්න පුළුවන් 6 8 10. ඊළඟට 5 12 13. ඊළඟට දැන් මේකත් ගන්න පුළුවන් මොකද්ද? 9 12 15. එතකොට මේ ටික තමයි බහුලව භාවිතා වෙන පයිතගරස් ත්‍රික වෙන්නේ. එතකොට ඍජුකෝණ ත්‍රිකෝණයක් ගැන කියවෙලා පාද දෙකක් මේ තුනකින් මේ තුනේ සෙට් එකකින් ඕනම දෙකක් දුන්නාම අනික අපිට කියන්න පුළුවන්. දැන් මෙතන උනේ 9යි 12යි තියෙනවා. එහෙනම් ඉතිරි එක 15. දැන් සමහර එකේ 5යි 13යි දෙන්න පුළුවන්. එහෙනම් ඉතිරි එක 12. ඒ විදිහට අපි මතක තියාගත්තොත් හදන්න දෙයක් නැහැ. හරි. right. එතකොට උත්තරේ එන්නේ 15යි සෙන්ටිමීටර්. එතන ඍජුකෝණය නැති නිසා පොඩි ගැටලුවක් මතුවෙනවා. නමුත් අපි උත්සාහ කරලා බැලුවා හැකි මේ දෙක අතර සම්බන්ධයක් වෙන අවස්ථාවල එන්නේ නැහැ. 5 එහෙම දාලා බැලුවට 25 දාලා බැලුවට කියන්නේ 5 වර්ගයනේ ගන්න ඕනේ. එන්නේ නැහැ. ඒ නිසා අපිට අනිවාර්ය උත්තරේ විදිහට 15 තමයි ගන්න වෙන්නේ. ඊළඟට ඒක කියනවා කම්බිය දිගහැර සමචතුරස්‍ර හැඩයට නැමුවොත් එහි පාදයක දිග අපිට ඒක අමතක වුණානේ. එතකොට මේකේ ඔක්කොම දිග වෙන්නේ 15යි 12යි 9යි. කීයද? 36යි. එහෙනම් පාදයක දිග මේක 4ෙන් බෙදුනහම 9යි සෙන්ටිමීටර්. 9යි සෙන්ටිමීටර් නේද? ඕනම් මොනවද? ඊට පස්සේ 9 වෙනි ගැටලුව. ඒකේ තියෙනවා 1.1.1.12 පාදේ 10 පාදේ සංඛ්‍යාවක් ලෙස ප්‍රකාශ කරා. මේක IT කරන ළමයි එහෙම හොඳටම දන්නවා. සමහර ළමයින්ට නම් මතක නැතුව හැබැයි ඔයගොල්ලෝ හැමෝම මේවා හදලා තියෙනවා. දැන් අමතක කරලා බව ඇත්ත. විභාගෙට නම් එනවා අඩුයි මේක. 0.1 2. ඉස්සෙල්ලා බලන්න ඕනේ තමන් හරියටම ගැටලුව ලිව්වද කියලා. විභාගෙට නම් ලියන්න වෙන්නේ නැහැ. තියෙන කේවනේ හදන්නේ නේද? දැන් මෙතන මම ලියලාද කියලා චෙක් කරගන්න ඕනේ. එතකොට මේ තියෙන්නේ 1 ඒවා. ඉස්සෙල්ලාම 1 ඒවා, ඊළඟට 2 ඒවා, මෙතන තියෙන්නේ. ඊළඟට 4 ඒවා මේ තියෙන්නේ. ඊළඟට 8 ඒවා මේ තියෙන්නේ. ඊළඟට 16 ඒවා, ඊළඟට 32 ඒවා. ඔය විදිහට මතක තියාගන්න දෙකේ පාදේ නම් එකෙන් පටන් ගන්න. දෙකකින් වැඩි කරගෙන යන 1 වරක් 2 2යි 2 වරක් 2 4යි 4 වරක් 2 8යි 8 වරක් 2 16 16 වරක් 2 32යි කියලා වැඩි කරගෙන යනවා. බැරි වෙලාවත් 4 පාදේ කියවන එකකින් පටන් ගන්නවා 1 වරක් 4 4යි 4 වරක් 4 16 16 වරක් 4 64 විදිහට යනවා. හරි. එතකොට දැන් බලන්න මෙතන 32 ඒවා එකක් තියෙනවා. ඒ නිසා 32. 16 ඒවා එකකුත් තියෙනවා. ඊළඟට 4 ඒවා එකකුත් තියෙනවා. 1 ඒවා එකකුත් තියෙනවා. ඔන්න ඔය ටික එකතු. එච්චරයි කරන්න තියෙන්නේ. 32යි 16යි
4යි 1යි. එතකොට 6 4යි 10යි 3යි 13යි 3යි 1යි 4යි 1යි 5යි 53 දාවේ බලන්න. ඔව් හදුවද සර්. කවුද? ආ? ඔව් සර්. හරි. ද්විමේ සංඛ්‍යා මේක කීය වසර පන්තියේ පාඩමක්ද? මතකද? ඉස්සර නම් 10 තිබුණා දැන් 9 තියෙනවා. සංඛ්‍යාපාද කියලා තියෙනවා. 9 නේද? 10 වෙනි ප්‍රශ්නය ජීවිත රක්ෂණ ඔප්පුවක්. ඔන්න ඔය කොටසක් දැන් නැහැ. රක්ෂණය කියන එක අයින් කරලා තියෙන්නේ. බදු කියන එක විතරයි තියෙන්නේ. ඉතින් කමක් නැහැ. ලොකු වෙනසක් නැහැ. යටතේ වයස අවුරුදු 25ක අයෙකුට අවුරුදු 20ක රක්ෂණ කාලයකට රක්ෂණය වන විට රුපියල් 10000ක රක්ෂිත මුදලක් සඳහා ගෙවිය යුතු වාර්ෂික වාර මුදල් 35කි. එම කොන්දේසි 40000ක රක්ෂිත මුදලකට ඔහු විසින් ගෙවිය යුතු වාර්ෂික වාර මුදල සොයන්න. දැන් මොකද වෙලා තියෙන්නේ? මේකේ තියරි කොටසක් තියෙනවා. හැබැයි ඒක ඔබ දන්නේ නැහැ නේද? රක්ෂණය කියන එක දන්නේ නැහැනේ. වයස අවුරුදු 25ක අයෙකුට අවුරුදු 20ක රක්ෂණ කාලයකට රක්ෂණය වන විට 10000ක රක්ෂිත මුදලක් ගෙවිය යුතුයි. එතකොට බලන්න දැන් රක්ෂිත මුදල කියන්නේ එතකොට ওই මාසෙකට අය කරන ගාස්තුව නේද? එම කොන්දේසි රුපියල් 40000ක රක්ෂිත මුදලකට ඔය විසින් ගෙවිය යුතු වාර්ෂික වාර මුදල කියන එක මෙතන තියරි කොටසක් තියෙනවා. ඔයගලන්ට ඒක කියා දෙන්න වෙලාව නැහැ. දැන් ඔයගොල්ලෝ දන්නෙත් නැහැ නේද? ඒක ඕනේ අපි අතාරින්න. තියරි කොටසක් තියෙනවා මේක. රක්ෂණ වර්ග දෙකක් තියෙනවා. ජීවිත සහ ජීවිත නොවන කියලා ඒ විදිහට යන කොටසක් තියෙනවා. ඒක කියා දෙන්න වෙලා යනවා. රයිට්. 11 වෙනි ගැටලුව මෙන්න සරල සුළු කිරීමක් තියෙන්නේ. ඔයගොල්ලන්ගේ සිලබස් නෑ රක්ෂණ ගැටලුව. ඒ ගැන හිතන්න එපා. 0.1 ගුණ කිරීම 0.001 බෙදීම 0.01. දැන් මේ වගේ ගැටලුවකදී ඔන්නම් පුළුවන් අපිට හරය පූර්ණ සංඛ්‍යාවක් කරගන්න. එහෙම නැත්නම් සාමාන්‍ය විදිහටම හදන්නත් පුළුවන්, භාග විදිහට හරවගෙන හදන්නත් පුළුවන්. ඔයගොල්ලෝ කොහොමද හැදුවේ මේක? හරය පූර්ණ සංඛ්‍යාවක් කරන්න පුළුවන්. නැත්නම් මේක භාග බවට හරවගෙන හදන්නත් පුළුවන්. හැදුවේ නැද්ද? සර් පූර්ණ සංඛ්‍යාවකට හරව ගන්නවා. ඔව් හරය පූර්ණ සංඛ්‍යාවට හරවන්න යට 100න් වැඩි කරන්න ඕනේ. එතකොට 1 වෙනවා. එතකොට උඩ 100න් වැඩි වෙනවා. සරලයි. ඉතින් තමන් ගන්න තීරණයක් මොකක් හරි. එතකොට අපි 100න් ඔය කැමති එකක් වැඩි කරන්න පුළුවන් 0.1 වැඩි කිරීම. දැන් මෙයා 100න් වැඩි කරොත් එහෙම ඒකත් 0.1 බවට පත් වෙනවා. යට තියෙන්නේ 1. ඇයි 0.01 100න් වැඩි කරාම දශම ස්ථාන දෙකක් පයින්නවා. එතකොට 1යි කියලා එනවා. උඩේකේ දශම ස්ථාන දෙකක් පැන්න මේක විතරක් අපි ගත්තා. එතකොට 0.1යි. 0.1 වැඩි කරන්න විතරයි තියෙන්නේ. උත්තරේ 0.0 මොකද්ද? 1. 0.01. මේක හදන්න තවත් විදිහක් තියෙනවා. ඕනනම් භාග වලට හරවන්න පුළුවන්. දැන් 0.1 කියන එක 10න් 1 කියලා ලියන්න පුළුවන්. මේක 1000න් 1යි. බෙදීම 100න් 1යි. ඔන්න භාග වලට හැදුවා. ඊට පස්සේ භාග පාඩමේදී ඔයාලා දන්නවා බෙදීම වෙනුවට පරස්පරයෙන් ගුණ කිරීම නේ. එතකොට ඔන්න මේක අපිට පරිවර්තනය කරගන්න පුළුවන්. 10න් 1 තියෙනවා. 10න් 1 තියෙනවා. ඊට අමතරව බෙදීම 100න් 1 උඩට එද්දී වැඩි කිරීම 1න් 100 වෙනවා. ඔව්. මේ විවිධ ක්‍රම තියෙනවා මේ ගැටලු විසඳන්න. එතකොට මේ බිංදු දෙකට මෙතන බිංදුවයි මෙතන එක බිංදුවකුයි කපලා දාන්න පුළුවන්. 100න් 1යි කියලා උත්තරේ එනවා. ඉතින් ඔයාලා දන්නවා 100න් 1යි කියන්නේ දශම කළොත් කීයද? 0.01යි. 0.01. දැන් මට පේනවා සමහරව ඇස් උඩ දාගෙන බලා ඉන්නවා ජීවිතේ පළවෙනි වතාවට දශම සංඛ්‍යාවක් සුළු කරා වගේ නේද? එහෙම කරන්න එපා. හරි අපි යනවා ඊළඟ ගැටලුවට 12 වෙනි එක. සාහි ඓක්‍ය රයිට් අඩු කිරීමක් ඊළඟට තියෙනවා. මේ දෙක එකතු කරන්න ඕනේ ඉස්සෙල්ලාම x ධන 2y ධන z කියලා තමයි පළවෙනි එක තියෙන්නේ.
මේකට එකතු කරන්න තියෙනවා x ඍණ 3y අපි දැන් මෙහෙම එකතු කිරීමක් දාලාම ලියමු එකතු කිරීම x ඍණ 3y y ඍණ 3z මොන එකතු කරා මේකට මෙයා එකතු කිරීම නිසා මේවට වරහන් ඕනේ නැහැ බැරි වෙලාවත් අඩු කිරීම කියලා තිබුණා අනිවාර්යෙන් වරහන දාගන්න ඕනේ එතකොට අපි හිතන එක නෙමෙයි වෙනස් වෙනවා ඊළඟට මේකෙන් අඩු කරන්න කියලා තියෙනවා තව පද ටිකක් අපි එකතු කරලා අඩු කරන්නත් පුළුවන් නැත්නම් ඒ තියෙන විදිහටම ගන්නත් පුළුවන් දැන් මට ඉඩ බදින්න මම එකතු කරනවා එතකොට x ට x එකතු වෙනවා 2x කියලා එනවා ඊළඟට ධන 2y ඍණ 3y කියන්නේ ඍණ y මෙතන ධන z තියෙනවා මෙතන ඍණ 3z තියෙනවා ඒ කියන්නේ ඍණ 2z කියලා එනවා මෙන්න මේකෙන් අඩු කරන්න ඕනේ ඔන්න ඒ අඩු කරන එකට අපි දාගත්ත වරහන 3x ඍණ y ඍණ 2z තමයි තියෙන්නේ ඔන්න හදපු නැති කෙනෙකුට දැන් try කරන්න පුළුවන් Tamanට නිකන් ඒ සැකයක් වගේ ඇති වුණා නම් එහෙම නැත්නම් තවත් ක්‍රමයක් තියෙනවා මේ තුන එක යටට ලියලා එහෙමත් හදන්න පුළුවන්. ටිකක් කල්පනාවෙන් හදන්න වෙනවා. දැන් මෙතන ඍණ ලකුණෙන් මේ තුන් දෙනාම ගුණ වෙනවා. එතකොට මේ පැත්ත වෙනසක් නැහැ 2x ඍණ y ඍණ 2z ඔන්න ඍණ 3x ඍණයි ඍණයි ගුණ වෙනවා ධන y ඊළඟට ඍණයි ඍණයි ගුණ වෙලා ධන 2z මට නම් හිතා ගන්න බැරි උත්තරයක් තියෙනවා. මොකක්ද උත්තරය ආවේ ඔයාලා? ඍණ x හරි. ඒ කියන්නේ ජනිත් මම හදන්න කලින් හදලා තිබුණාද? ඔව් සර් මං කලින් හැදුවා. ඔව්. ඍණ x ආවද? ඔව් සර්. හරි හරි. බොහොම හොඳයි. ඈ කොහොම හැදුවත් ඒකෙන් මේ බලන්න ඍණ y ධන y කැපෙනවා මේ. බලා ගන්න අනිත් දරුවෝ. ඊළඟට ඍණ 2z ධන 2z කැපිලා යනවා 2x වලින් අඩු කරන්න ඕනේ 3x එතකොට ඍණ x එච්චරයි ඉතින් විවිධ ක්‍රම තියෙනවා ඔයාලා ක්‍රමයේ අනුව තමයි පහසු අපහසු බව තීරණය වෙන්නේ පල්ලෙහාට කරන්නත් පුළුවන් කැමති විදිහකට හදන්න අඩු කිරීමේදී තිබුණොත් මතක ඇතුව ඍණ ලකුණ වරහණෙන් පිටින් දාගන්න එහෙම නැතුනොත් වරදිනවා හරි 14 13 වෙනි ප්‍රශ්නේ නෑනේ මෙතන නේද 14ට යන්නේ සාධක භාවිතා කර 27 වර්ගයේ ඍණ 23 වර්ගයේ අගය සොයන වර්ග දෙකක අන්තරේ තියෙන්නේ 27 වර්ගයේ ඍණ 23 වර්ගය කියන එක අපිට ලියන්න පුළුවන් 27 ඍණ 23 අනික 27 ධන 23 කියලා. 73ක් මේක 4යි මෙතන එනවා 50යි. උත්තරේ 200 දාවේ බලන්න. ඔව් සර් 200යි. වර්ග දෙක අතරේ සාධක භාවිතා කරලා හැදුවේ 27 ඍණ 23 27 ධන 23 එතකොට 27න් 23ක් 4යි 27න් 24 23 එකතු වුණාම 50 50 ඒවා හතරක් 200 16 වෙනි ගැටලුව පෘථිවියේ සිට සිකුරු ග්‍රහයට ඇති දුර 4,162,300යි මෙමාගේ ආසන්න 18 වට යන්න කියලා තියෙනවා. එතකොට 4,162,300යි. මේක ආසන්න 18 18 කියන්නේ බිංදු 3ක් එන්න ඕනේ. එතකොට මෙතන 3 නිසා එකතු වෙන්නේ නැහැ. එහෙනම් 4,162,000යි කිලෝමීටර්. ආසන්න 18. ඊට පස්සේ කියනවා මේක සම්මතාකාරයෙන් ප්‍රකාශ කරන්න කියලා. ඒක තමයි දැන්ටත් අපි කළේ. මොකද්ද 4,162,300යි. මේක වචනෙන් ලියන්න ඕනේ 4,000,000 දැන් සම්මතාකාරයෙන් ප්‍රකාශ කරන්න කිව්වම වචනෙන් ලියන්න ඕනේ. නේද? එතකොට 4,162,300 ඒක තමයි පිළිතුර වෙන්නේ. එහා සමාන ඕනම උත්තරයක් නිවැරදි. 4,162,300 සම්මතකාර ලියන්න කියලා තියෙන්නේ. ඊළඟට එක්තරා ආයතනයක සේවය කරන ලබන සේවකයන් 30 දෙනෙකු මාස දෙකක් තුළ සේවයට පැමිණි දින ගණන ඇතුළත් උන්තපත්ත සටහනක් පහත දැක්වේ කියලා තියෙනවා. මේක ආරෝහණ පිළිවෙලට ලියවිලා තියෙන්නේ. ඒ නිසා අපිට ලොකු ගැටලුවක් නැහැ.
සේවකයන් පැමිණි දින ගණනේ පරාසය සහ මධ්‍යස්ථය සොයන්න. එතකොට පරාසය කියන්නේ අඩුම එකයි වැඩිම එකයි අතර වෙනස. එතකොට මම හිතනවා ඔයාලට උන්ටපත් සටහන් එහෙම හොඳට අවබෝධය ඇති කියලා. එතකොට මේ තියෙන්නේ කීයද කියන්නකෝ? 9. 9. හරි. මෙන්න මේක කීයද? 38 38. එහෙනම් මෙතන 40 එහෙනම් අපේ අහන්නේ පරාසයනේ නේද? පළවෙනි එක මේක දැන් ලකුණු 10ක ප්‍රශ්නයක් මේ තියෙන B කොටසේ නේද? අංක එතකොට මේ 2012 කියන්නේ වැඩි කාලයක් නැහැ නේ. එතකොට පස්වෙනි ගැටලුවේ රෝම ඉලක්ක අංක 1. සේවකයෙක් සේවයට පැමිණි දින ගණනේ පරාසය සහ මධ්‍යස්ථය සොයන. එහෙනම් අපි ලියනවා පරාසය වැඩිම සංඛ්‍යාව ඔයාලා කිව්වා 40යි කියලා. අඩු මේක 9යි නේ. 40න් 9ක් අඩු වෙනවා. පරාසය කීයද? 31ක්. ඊළඟට මධ්‍යස්ථය අහනවා. මධ්‍යස්ථය හොයන්න දැන් සේවකයෝ 30යිනේ. 30 කියන්නේ 20ට වැඩි නම් අපි අර එකතු කර කර ඉන්නේ නැහැ, කප කප ඉන්නෙත් නැහැ. සේවකයෝ 30යි 30 දෙකට බෙදුවා කීයද? 15යි. 15 වෙනි සේවකයාගේ දින ගණන. මේ පැත්තෙන් නම් ගණන් කරගෙන යන්න ඕන 1යි 2යි අපිට පේනවද දන්නේ නැහැ මම ගණන් කරනවා. 26 බලමු 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13 14 15 36 දාවේ. ඔව් සර් 36. මධ්‍යස්ථය 36. එහෙමයි ගණන් කරන්නේ. එහෙම නැත්නම් දෙපැත්තෙන් එක එක කපාගෙන ගිහිල්ලත් පුළුවන් ඉතින් දඟලන්න වෙනවා. හරි. බලන්න එතන 36ව දෙකක් දෙන්නත් හේතුවක් තියෙනවා. අර කපාගෙන යන ළමයෙකුට නැත්නම් අර ගැටලුවක් එනවනේ. ඉතුරු වෙනවද නැද්ද කියන එක. ඒකයි එහෙම දීලා තියෙනවා. ඔයාලා එච්චර හිතන්න අවශ්‍ය නැහැ. ඒද සටහන ඇසුරෙන් පහත වගුව සම්පූර්ණ කරන්න. මෙහි 8 ඉරක් 14 මගින් x කෙසේද 8 විශාල 8 කුඩායි x කුඩා හෝ සමාන 14. ඒ කියන්නේ 14ත් අයිති වෙන්නේ ඔය පළවෙනි එකට කියලා තමයි දීලා තියෙන්නේ. ඊළඟට එකට 14 නෑ 14ට වඩා විශාල ඒවා තමයි දෙවෙනි එකට යන්නේ. හරි. එතකොට කියනවා පහත වගුව සම්පූර්ණ කරන්න කියලා. එතකොට 8යි 14යි අතර කී දෙනෙක් ඉන්නවද කියලා දැන් අපි හොයාගන්න ඕනේ. 1යි 8යි 14යි අතර. ඔව් එක්කෙනයි. 8යි 14යි අතර ඉන්නේ එක්කෙනයි නේද? එහෙනම් මෙතන ලියන්න ඕන කීයයි කියලා? 1යි කියලා. ඊළඟට 14යි 20යි අතර කී දෙනෙක් ඉන්නවද කියලා බලන්න ඕන. 14යි 20යි අතර දෙන්නයි. මේ තියෙන්නේ මේ 18 19. දැන් බොහොම සරලව දකින්න ඕන. සමහර ළමයි දැන් බලනවා කොහොමද මේවා පුරවන්නේ කියලා. ඒකට අත්දැකීම් තියෙන්න ඕනේ මේ ගැටලු හදලා. ඊළඟට 20යි 26යි අතර 20යි 26යි අතර ඉන්නවා. දැන් 26ත් එතකොට ඒකට ගන්නෙ නේද? ඔව්. මේ තියෙන්නේ 1යි 2යි 3යි 4යි 5ක් ඉන්නවා. අන්න හරි. 5 දෙනෙක් ඉන්නවා. ඊළඟට 26යි 32යි අතර මේ ටික නේද? 1යි 2යි 3යි 4යි 5යි 6ද? ඔව් සර් 6 දෙනයි. 32යි 38යි අතර 32යි 38යි අතර එතකොට පටන් ගන්න වෙන්නේ මෙතනින් 38 කියන්නේ 38ත් ඒකටමයි අයිති වෙන්නේ. මෙන්න මේ දක්වාම ටික අයිති වෙනවා. ඒක ගණන් කරලා බලන්න 32යි 38යි අතර 38යි අතර කිව්වා මේ දක්වා සේරම අයිති වෙනවා. බලන්න කීයක් තියෙද කියලා. කීයක් තියෙද ළමයි? 12යි සර් 12ක් තියෙනවා. අන්න හරි. 38යි 44යි අතර කිව්වම ඉතුරු ටික 4යි නේද? ඔව් සර් ඔන්න වගුව සම්පූර්ණයි. එම වගුවට මධ්‍යගයේ තීරයක් එකතු කරන්න. මධ්‍යගයේ තීරයක් කවුද එකතු කරන්න කියලා තියෙනවා මේ වගුවට. දැන් මට දැන් මම වෙනස් කරපු ගමන් වගුව නැති වෙනවා. ඒ නිසා මම මේ හරිය මධ්‍යගයක් දාගෙන යන්නම්. ඔයාලට පුළුවන් අනිත් පැත්තෙන් මධ්‍යගය දාන්න. මධ්‍යගය කියන්නේ පන්ති ප්‍රාන්තරයේ මැදනේ. කියන්නේ 8යි 14යි මැද. 11යි 11යි. හරියට හරි.
එතෙන්ට එන්නේ 11. ඊළඟ එක 14යි 20යි මැද 17යි කීයද? 17යි සර් 17යි. 3 3 එකතු කරා නම් හරි නේද? ඒ කියන්නේ මේ 20ට 23ක් එකතු වෙනවා. එතකොට 23යි ඊළඟ එක. එහෙමනේ කරන්න තියෙන්නේ. ඔව් සර් 23යි. ඊළඟට 26ට 3ක් එකතු වෙනවා 29යි. රටාවක් තියෙනවා. එකක් දෙකක් ලිව්වට පස්සේ රටාවක් තියෙනවා. 32ට 3ක් එකතු වෙනවා 35යි. ඊළඟට 38ට 3ක් එකතු වෙනවා 41යි. එහෙම නැත්නම් දෙපැත්ත එකතු කරලා දෙකෙන් බෙදුවොත් හරි කැමති ක්‍රමයකට හදන්න පුළුවන්. ඔන්න මධ්‍ය අගයේ තියෙනවා. ඉතින් සේවක සංඛ්‍යාව මධ්‍ය අගයේ. ඊට පස්සේ මොකද කරන්න තියෙන්නේ? ඉහත තොරතුරු ඇසුරින් පහත අක්ෂ පද්ධතිය මත සංඛ්‍යාත බහුවස්ත්‍රය අඳින්න කියලා තියෙනවා. එතකොට සංඛ්‍යාත බහුවස්ත්‍රය අඳින්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ජාල රේඛය භාවිතා කරලා. මෙතන ජාල රේඛයක් නැහැ. එතකොට ඔයාලට තියෙන්නේ පන්ති ප්‍රාන්තරයේ මධ්‍ය අගය සහ සේවක සංඛ්‍යාව භාවිතා කරන්න ඕන. එතකොට 11 දී 1, 17 දී 2 නේ. 23 දී 5, 29 දී 6, 35 දී 12, 41 දී 4. ඒ විදිහට තමයි සංඛ්‍යාත බහුවස්ත්‍රය අඳින්න තියෙන්නේ. එතකොට මම දැන් මේකෙන් පොඩ්ඩක් ඉහළට ගිය ගමන් මේ ටික අයින් වෙනවා. කියන්නේ මේ ස්ක්‍රීන් එකේ නිකන් ස්ක්‍රීන් එකේ මේක ඇඳෙන්නේ. ඒ නිසා මට උදව් කරන්න. එතකොට මේ වගුව කවුරු හරි පුරවල නැත්නම් දැන්ටම පුරව ගන්න. වගුව පුරවපුවයි උදව් කරන්න මට මේක සකස් කරන්න. මම දැන් මකනවා මේ ටික. හරි. කියන්න පළවෙනි එකේ තිබුණේ කීයද? 3 11 දී කීයද පුතේ තිබුණේ? 1යි. ඔව් සර්. ඔව්. දැන් කොහොමද අපි ඒතකොට 11 ගන්න කියන එක ප්‍රශ්නයක් තියෙනවා නේද? කොහොමද 11 ගන්න? මේ දෙක හරි මැද නේ? අපි දන්නවනේ. 8යි 14යි හරි මැද 1යි නේද? මොන ලකුණු කරමු? ඊළඟට 14යි 20 කියන්නේ 11යි 3යි 17 දී 2යි සර් 2යි 17 දී 2යි ඊළඟට එන්නේ 23 දී 5යි සර්. 23 දී 5යි. එතකොට 6යි 4යි හරිම පොඩි වෙනස්කම් වෙයි මං අඳින්නේ කියලා. හරි ඊළඟට තියෙනවා 29 දී 6 සර් 29 දී 6යි. ඊළඟට 35 දී නේ 12යි සර්. 5 දී 12යි. හරි අන්තිමට 41 දී 4යි. 4යි. ඒදී 4යි. මේකේ පොඩි ගැටලුවක් තියෙනවා මේ මුද්‍රණ දෝෂයක් විභාගයේ ප්‍රශ්න පත්‍රයේ එහෙම තියෙන්නේ නැත්නම් මොකද්ද මේ අන්තිම එක මේ 50ට වැඩිය මේ රේඛාව දික් වෙන්න ඕනේ දන්නව නේද ඒක? නැත්නම් අඳින්න බෑනේ සම්පූර්ණ කරගන්න බෑනේ. ඒක අපි පොඩ්ඩක් දික් කරලා දාමු මේ පැත්තෙන් නේ. 50 පව කරලා තියෙන්න ඕන තමයි. right. දැන් අපිට තියෙන්නේ අක්ෂ පද්ධතිය යා කරන්න. මෙයා මෙතෙන්ට යා වෙනවා. එයා මෙතෙන්ට යා වෙනවා. බහුවස්ත්‍රයක් අඳින්න බහුවස්ත්‍රේ පාද ගොඩයි. මෙතෙන්ට. එතනින් මෙතෙන්ට. දැන් මේක ජාල රේඛය තුලත් ඇඳ 10 වසර දරුවෝ කලබල වෙන්න එපා. දැන් මේක ඊට පස්සේ සම්පූර්ණ වෙන්න ඕනේ මේ පල්ලෙහා මෙන්න මේ පද්ධතියට මේක සම්පූර්ණ වෙන්න ඕනේ. සම්බන්ධ සර් වෙන්න. 44 50 අතර ගන්නවා ආන්න හරි. එකක් තමයි මෙතනින් 44යි 50යි හරි මැදට මේක යා වෙන්න ඕනේ. ඒකයි මම කිව්වේ අර පොඩි ගැටලුවක් තියෙනවා. මේකේ හරි මැදින් මේක ඉවර වෙන්න ඕනේ. අනිත් පැත්තේ සර් 2යි 8යි මැද 2යි 8යි මැදට එන්න ඕනේ. මේකේ මේ දෙක පොඩ්ඩක් මෙහෙට ඇවිල්ලා තියෙනවා. කොහොම හරි අපි දැන් තැන දන්නවනේ මෙන්න මෙතන හරි මැදට මේක ওই විදිහට යන්න ඕනේ. කොහොම යනදාම තමයි ඔබට කියන්නේ සංඛ්‍යාත බහුවස්ත්‍රය කියලා. නැවත පොඩ්ඩක් බලන්න අපේ පාඩම් වලත් දාලා තිනවා YouTube එකෙත් තියෙනවා නේද?
ජාල රේඛය තුලින් සංඛ්‍යාත බහුවස්ත්‍රය අඳිනවා. ජාල රේඛය කියන්නේ අර ඔයාලා ඇඳ තීර ප්‍රස්ථාරය වගේ එකක්. වෙනස තියෙන්නේ හේතු කරලා තියෙන්නේ. තීර ප්‍රස්ථාරවල ඒ තීර අතර ඉඩ තියෙනවනේ. මේක ඉඩ නැහැ. ඒ නිසායි තීර ප්‍රස්ථාරේ නැතුව ජාල රේඛය කියලා කියන්නේ. එතකොට ජාල රේඛය තුලින් ඇඳ හැකි. එහෙම නැත්නම් මධ්‍යයකය සහ සංඛ්‍යාතේ භාවිතා කරලා මේ විදිහටත් සංඛ්‍යාත බහුවස්ත්‍රය අඳින්න පුළුවන්. ඉතින් බොහොම සරලයි අත්දැකීම් තියෙන කෙනෙකුට. ඉතින් ලකුණු 10ක්. ඔච්චරයි. 1 2 3 4 ඒ ටික ඉවර කරුවාම ලකුණු 10ක්. සාමාන්‍ය පෙළ ඒ කියන්නේ පේපර් එකේ ලකුණු 5ක් අනිවාර්යයි. 200 නේ දෙන්නේ. හරි. අපි යනවා ඊළඟ ප්‍රශ්න වලට. කාර්යාලයක සේවක මණ්ඩලය සඳහා දිනකට තේ කෝප්ප 36ක් අවශ්‍ය වේ. එතකොට කිලෝග්‍රෑම් එකකින් තේ කෝප්ප 40ක් සෑදිය හැකි නම් දින 5ක සතියක් සඳහා වැයවන සීනි ප්‍රමාණය ගණනය කරන්න කියලා කියනවා. දින 5ක සතියක් සඳහා වැයවන සීනි ප්‍රමාණය. මොකද කරන්නේ? දවසකට තේ කෝප්ප 36යි. එළම 36 දවස් 5න් ගුණ කරනවා. 36 දවස් 5න් ගුණ කරනවා. හරි. සර් ඊට පස්සේ සර් ඒක 40න් බෙදනවා. ඒක 40න් බෙදනවා. ඔච්චරයි කරන්න තියෙන්නේ. මොකද 1 කිලෝයකින් සීනි නේද? සීනිද මොනවද කිලෝ එක? කිලෝග්‍රෑම් එකකින් මොනවද කියලා නෑ සීනි අන්තිමට අහනවනේ සීනි ප්‍රමාණය කියලා. හරි. එතකොට ඔන්න සුළු වෙනවා. මෙතන 40ට 4 ඒවා 10යි. 36ට 4 ඒවා 9යි. දැන් උත්තරේ පේනවා. 45 බෙදීම 10යි. කොච්චරද? 4.5. ඔව්. 4.5 කිලෝග්‍රෑම්. තව ඕන තරම් ක්‍රම තියෙනවා ඈ. දැන් මේ මමත් මේ ක්‍රමයට නෙමෙයි හිතුවේ වෙනස් ක්‍රමයකට. නමුත් දැන් ජනිත් ඉදිරිපත් වෙලා කිව්වා තමන් ක්‍රමයක්. ඉතින් ඒක තමයි වැටෙන්නේ. ඒකනේ හොඳ. ඉතින් මේ ක්‍රමයට හදන්න පුළුවන්. ඔයාලත් මෙහෙම හදලා ඇති සමහර අය. ක්‍රම ගැන හිතන්න එපා. නිවැරදි නම් ගැටලුවක් නෑ. සුළු කරන්න තියෙන්නේ 3න් 2 අඩු කිරීම 2න් 1 බෙදීම 6න් 1. එතකොට බෙදීම වෙනකොට පරස්පරයෙන් ගුණ කරන්නත් ඔයගොල්ලෝ දන්නවා. ඉතින් මේ ගානම මෙහෙම ලියන්න පුළුවන්. 3න් 2 ඍණ 2න් 1 ඒක සුළු කරලා ඉවර වෙලා ගුණ කිරීම 1න් 6. මෙහෙම ලිව්වොත් හරි මේක. නැත්නම් මේක බෙදීම 6න් 1 කියලා ලියන්නත් පුළුවන්. මේ විවිධ ක්‍රම තියෙනවා. බෙදීම 6න් 1. ඕකම තමයි ඔය වෙනස් විදිහකට දීලා තියෙන්නේ. ඉතින් මෙතෙන්දි හරය සමාන කරගන්න 2න් 2න් ගුණ කරනවා. මෙයා 3න් 3න් ගුණ කරනවා. එතකොට 6න් 4න් 3ක් අඩු වුණාම 1යි. 6න් 1 බෙදීම 6න් 1 කියන්නේ ඉතින් 1යි. එක දාවේ උත්තරේ. ඔව් සර්. 1යි. කොහොම දඟලුවත් 1යි. තමන් තියෙන අත්දැකීම් අනුව තමයි මේ වගේ ගැටලුවක් හදන්න උත්සාහ කරන්නේ. දැන් මෙතන කරේ හරය සමාන කිරීම 2න් 2න් වැඩි කළා. ඒතකොට මෙතන 4ක් එනවා. 3න් 3න් වැඩි කළා. ඒතකොට මෙතන 3ක් එනවා. 4න් 3ක් 1යි 6න් 1යි. ඒක බෙදන්න තියෙන්නේ ආයෙසරයක් 6න් 1කින්ම. ඉතින් ඕක සමාන ඒවා බෙදුනහම උත්තර 1යි. හදන්න දෙයක් නැහැ. ඊයේදී වෙන් රූපය ඇසුරින් එහි අඳුරු කර ඇති ප්‍රදේශද අර දැන් පේනවා ඇති ඔයගොල්ලන්ට මේ කලින් කතා කරපු පේපර් එක වගේම ගණන් ටිකක් මේ යන්නේ 90. ඒතකොට එකම මොඩල් එකක් වගේ තියෙන්නේ. පේනවනේ. අර 91 මේක 90. අඳුරු කොට ඇති ප්‍රදේශ. තුන්වෙනි ගානේ පළවෙනි එක අඳුරු කරලා තියෙන්නේ. මොකද්ද? ඒට අයිති නැති ප්‍රදේශය. එහෙනම් මොකද කියන්නේ? ඒ ඩෑෂ් නේද? ඒ ඩෑෂ්. දෙවෙනි එක සර්වත්‍ර කුලකය ඡේදනය වෙන්න ඕන ඒ කුලක අංකණයෙන් ලියා දක්වන්න. ඒක ලියන්න දෙයක් නැහැ නේ. සර්වත්‍ර කුලකයේ ඡේදනය වෙන්න ඕන ඒ වල කුලක අංකණයෙන් ලියා දක්වන්න. මොකක් හරි මෙතන මේ මුද්‍රණ දෝෂයක් තියෙනවා. දී ඇති වෙනකොට එහි අඳුරු කර ඇති ප්‍රදේශද
ඊළඟ එකේ මේ මොකද තේරුම් නැති කතාවක් නෙත් තියෙන මට මතක නැහැ මේ මොකද දුන්නේ කියලා. මුද්‍රණ දෝෂයක් තියෙනවා මොකක් හරි ඊළඟ එකේ. ඒකෙන් අපි ඉදිරියට යන්න නිකන් බොළුව රස්තිය අද වෙන්න ඕනේ නැහැ නේද? හරි. හතරවෙනි ප්‍රශ්නෙට යනවා. දී ඇති රූප සටහනේ BMS 48 SNR 150 වන අතර E හිස් වලින් දැක්වෙන්නේ එම රේඛා සමාන්තර බවයි x හිද y හිද අගය සොයන්න. මොන ජ්‍යාමිතිය ඔබට ප්‍රශ්න පත්‍රය තුල ජ්‍යාමිතිය ප්‍රශ්න 8ක් ලැබෙනවා. y දීලා නැහැ නේද? අපතේ සර් මේකේ සර් මේ y වල අගය හොයන්න y මේ කොතනද කියලා දාලා නැහැ නේද? y නැද්ද? x හිද y හිද අගය සොයන්න. මේකනේ වැඩි. අපි x වල විතරක් හොයමු. x කීයද ආවේ? x ආවේ සර් 30යි කියලා. 30යි. හරි. x 30යි උත්තරේ. y කොතන වෙන්නේ නැද්ද? කමන්නේ අපිට දැන් එහෙම වෙලාවකුත් නැහැ නේද? හතරවෙනි ගානේ එතකොට x වල අගය විතරයි අපිට පේන්න තියෙන්නේ. ඒ කියන්නේ අකුර තියෙන්නේ x විතරයි x 30ක් එනවා. පස්වෙනි එක යන භාග විශාල සංකේතය යොදා පිළියෙල කර ලියා දක්වන්නේ. කියන්නේ මොන පිළිවෙලටද? ආරෝහණද අවරෝහණද ඔය කියන්නේ? ආරෝහණ ආරෝහණ පිළිවෙලට නෙමෙයි අවරෝහණ පිළිවෙලට නේද? ඉස්සෙල්ලාම ලොකු මේක නෙන්න ඕන ඔය තියෙන විදිහට නම්. පොඩි ළමයින්ගේ වගේ ගානක්. හැබැයි ඉතින් භාග ටිකේ හරයන් සංසන්දනය කරගන්න වෙනවා. දැන් කොහොමද මේක කරන්නේ? උපක්‍රමශීලී වුණොත් බැරිත් නැහැ. ඒ කියන්නේ මේ මෙන්න මෙතෙන්ටයි සංකේත දෙක එන්න ඕනේ. හැබැයි පද ඉතින් මාරු වෙන්න ඕනේ. පිළිවෙලට ගැලපෙන විදිහට යන්න ඕනේ. මුලින්ම ලොකු මේක තෝරගන්න ඕනේ. මේකෙන් ලොකු මේක කොහොමද තෝරගන්නේ? මම එහෙම යහන්න. සර් තුනෙන්ද කොහොමද තෝරගත්තේ? ඉවෙන් වගේ දැනුණාද? සර් මේ 3න් 2 සර් විශාලයිනේ සර් මේ 13න් 5ට වඩා අනිත් ඒවාට වඩා විශාලයිනේ. ඔව් දැන් මෙහෙමත් ඔන්නම් තර්ක කර හැකියි. දැන් මේකේ ක්‍රමයක් ඇත්තරම නැහැ. උත්තරේ ඊළඟ ලකුණු දෙක හම්බ වෙනවා. දැන් මෙතන 7න් 4නේ තියෙන්නේ. අපිට පුළුවන් මෙතනත් 4 කරගන්න මෙයාගේ. එතකොට එන්නේ 6න් 4යි කියලා. බලන්න. දැන් මෙන්න මේ දෙක දිහා බැලුවම ඔයාලට තීරණයක් ගත්තා ඒ කවුද ලොකු කියලා. 6ට බෙදලා කොටස් 4ක් තියෙනවා. 7ට බෙදලා කොටස් 4ක් තියෙනවා. එහෙනම් මේ දෙකෙන් කවුද ලොකු? 6න් 4 ලොකුයි. 6න් 4. ඒ කියන්නේ 3න් 2 තමයි මේ දෙක අතරින් ලොකු. දැන් ඊළඟට බලන්න ඕනේ මේ එකක් සහ එක්ක මෙයයි එහෙම නැත්නම් මෙයයි අතරේ සම්බන්ධ ඊළඟට පොඩ්ඩක් හිතන්න ඕනේ. ඔන්න හරය සමාන කරගෙන හදන්නත් තිබුණා මේක නේද? දැන් අපි දන්නවනේ මේ දෙන්නගෙන් මෙයා ලොකුයි. හරි? ඊළඟට මේ එක්කෙනෙක් සහ මේ මැද එක්කෙනා අතර සම්බන්ධය ගත්තා නම් හරි. මොකද ඔයාලට හිතෙන්නේ? සර් මැද එක්කෙනාගේ අග එක්කෙනාගේ අතර ගන්නවා. කොහොමද ගන්න? සර් ඒකස අර වගේම මේ 5යි 4යි නිසා තියෙන්නේ ඒක 20ට සමාන කරගන්නවා. හරියට. මම බලා හිටියේ කවුරු හරි කියනවා. හරි මේක 20ට සමාන කරගමු. එතකොට දැන් යට සමාන කිරීම වගේම උඩ සමාන කිරීමක් තියෙනවා කියලා ළමයින්ගේ ඔළුවේ තියෙනවා. දැන් පොඩි ළමයින්ගේ හිතේ තියෙන්නේම හරය සමාන කිරීම විතර. අපි ළවයත් සමාන කරන්න පුළුවන් කියන එක මතක තියාගන්න. හරි උඩ 20 කරන්න 4න් වැඩි වෙනවා නේ. එතකොට එන්නේ මොකද්ද? මේකෙන් එනවා උඩට 20ක් එනවා යටට 4 වරක් 3 12යි 4 වරක් 4යි 52කින් 20ක් එනවා. මේකෙත් මොකද කරන්නේ? උඩට 20ක් ගන්න පුළුවන්. එතකොට 5න් වැඩි වෙන්නේ 5 වරක් 7 35.
දැන් ඒ දෙකෙන් ලොකු කවුද? 52කින් 35න් 20යි 35න් 20යි. එහෙනම් මේ දෙක අතරින් ලොක්ක වෙන්නේ මෙයා. එහෙනම් එක මෙයා ලොකුම එක්කෙනානේ. මොකද මේ දෙක අතරින් ලොක්ක මෙයානේ එක. ඊළඟට මේ දෙක අතරින් ලොක්ක මෙයානේ. මෙයා දෙක මෙයා තුන කියලා ඔහොම තීරණය කර විවිධ ක්‍රම තියෙනවා. දැන් පටලව ගන්න එපා. අපි මේ හැමතැනම කරේ හරය සමාන කර ගැනීම. මේ දෙන්නගේ හරය සමාන කර ගැනීමෙන් මෙයා තමයි ලොකු එක්කෙනා කියලා තෝරගත්තා. ඊළඟට මේ දෙන්න ගත්තා. ඒ දෙන්නගේ හරය නෙමෙයි අතන ලවය. මේ දෙන්නගේ ලවය සමාන කරා. එතකොට 52ට බෙදපු ඒවායින් 20. මේක 35ට බෙදපු ඒවායින් 20. මෙයා කොහොමද ලොකුයි නේද? එතකොට 1 2 3 පිළිවෙල යන. එහෙනම් උත්තරේ එන්න ඕනේ 3න් 2යි. එයා තමයි ලොකුම. එයාට වැඩිය පොඩ්ඩක් පුංචි කවුද? 7න් 4 ඔක්කොටම වැඩිය පුංචි 13න් 5. ඉතින් මේක සාමාන්‍ය දැනීමෙන් තීරණය කරත් ඉතින් ගැටලුවක් නැහැ. මොකද ක්‍රමයක් ගැන ලොකුවට මෙතන හදන්න බැරි නිසා. ඔය උත්තරේ තියෙනව නේද? ඔව් සර්. අනිත් ළමයින්ට තේරුණාද? දෙවෙනි තේරුණාද පුතේ? තේරෙනවද? එතකොට සඳලි සූර්ය තේරුණා සර්. හරි අපි ටික වේගෙන් යනවා පේපර් එක කලින් දීලා තියෙන නිසා. එකක් රුපියල් X බැගින් පෑන් 5ක්ද එකක් රුපියල් Y බැගින් පැන්සල් 4ක්ද මිලට ගත් පසු මාත රුපියල් 12ක් ඉතිරි විය. මාළක තිබූ මුළු මුදල සඳහා වීජීය ප්‍රකාශනයක් ලියන්න. ඕවා නම් මොනවද ඔයගොල්ලන්ට නේද? X ගානේ 5ක්. කීයයි X? 5යි x 5x. Y ගානේ 4ක්. 4යි Y. ඉතුරු 3 12 කොච්චරයි එන්නේ නේද? 5x දන 4y දන 12 තමයි උත්තරේ. 7 වෙනි ගාන. එක් පාපන්දු කණ්ඩායමක් තරඟ වාර 7කදී ලබාගත් ගෝල් සංඛ්‍යාව 0.2 3 5 8 11 13. එම කණ්ඩායම තරඟ වාර කීයකදී ස්වකීය මධ්‍යන්නේ ගෝල් සංඛ්‍යාව ඉක්මවා ගෝල් ලබාගෙන ඇතද? ඒතකොට මධ්‍යන්නේ අහනවා. මධ්‍යන්නේ හොයන්නේ ඔය කොහොම ටික එකතු කරලා 7න් බෙදන්න ඕනේ. එකතු කීයක් ආවද පුතේ? 42යි සර්. හොඳ වෙලාවට 42 බෙදුවා 7න් ඔන්න මධ්‍යන්නේ ආව 7 වරක් 6යි කියලා නේ. 6 ඉක්මවලා කී වතාවක් කරන්ද බලන්න. 3යි නේද? 8 11 13 නේද? 8 11 13 එහෙනම් මධ්‍යන්නේ ගෝල් සංඛ්‍යාව ඉක්මවා ගෝල් ලබාගෙන ඇතිද? එහෙනම් අවස්ථා 3යි නේ. නැත්නම් තරඟ 3යි. අවස්ථා 3කදී මධ්‍යන්නේ ගෝල් ප්‍රමාණය ඉක්මවලා අරන් තිනවා. 6ට වඩා අරන් තිනවා අවස්ථා 3කදී. 8 වෙනි එක. XYZ ත්‍රිකෝණයේ ශීර්ෂවල බාහිර කෝණ පිළිවෙලින් AB හා C වේ. A ධන B ධන C හි අගය. A ධන B නම් වැරදීමකින් කැපිටල් වැදිලා තියෙන්නේ. ඔක්කොම බාහිර කෝණ නේද? බාහිර කෝණ සේරගෙම එකතු කොමාවත් වෙන්නේ කීයද? අංශක 360යි 60යි. 9 වෙනි ගැටලුව. සමීකරණයක් තියෙනවා විසඳන අර වගේම එකක්. බලන්න කලින් පේපර් එකේ තිබිච්ච විදිහම යන්නේ. ඒ විදිහට ඔයාලගෙත් ඉතින් වෙනසක් වෙන්නේ නැහැ ලොකු. මේකෙදිත් හරේ 3 ඉවත් කරගන්න සියලු පද 3න් වැඩි කරන. එතකොට මේ 3යි වැඩි කරන 3යි කැපෙනවනේ දැන්ටමත් ඒක දන්නවනේ නේද? ඉතින් ඒවල් ලියන්න නැතුවත් පුළුවන්. එතකොට මෙයත් 3න් වැඩි කරනවා. මෙයත් 3න් මෙයත් 3න්. සියලු පද කියන්නේ සියලු පද. එතකොට මේ දෙක කැපිලා යනවා. මෙන්න මෙතන 2යි m වෙනවා මුලින්ම ඊළඟට 5 වලත් 3 15යි ඍණ 15යි මේ පැත්තේ 3යි. ඍණ 15 යනවා මෙහෙට. එතකොට 15යි 3යි 18ක් වෙනවා නේ. 2යි m සමානයි 18යි. එහෙනම් m සමානයි කීයද? 9යි 9යි. m සමානයි 9යි. තීරු ගාස්තු ගෙවීමට පෙර විදුලි උපකරණයක වටිනාකම 5000කි. එම වටිනාකමෙන් 45ක් තීරු ගාස්තු වශයෙන් ණය කරනු ලබයි නම් තීරු ගාස්තු ගෙවීමෙන් පසු උපකරණයේ මිල. එතකොට රුපියල් 100 එකක් 145ක තීරු ගාස්තු ගෙවුවට පස්සේ කීයක් වෙනවද? 145ක් වෙනවා 145ක් වෙනවා. එහෙනම් 100 එකක් 145ක් වෙනවා නම් 5000 එකක් කීයක් වෙනවද? ඔච්චරයි ඔබ හොයන්න තියෙන්නේ. බද්ද ගැහුවට පස්සේ නැත්නම් තීරු ගාස්තු ගෙවුවට පස්සේ
C1ක් 145ක් වෙනවා. එහෙනම් මෙහෙම සුළු කරමු. බිඳුවයි 7250 කීයද පුතේ? 7250යි සර්. 7250 රුපියල් නේ. රුපියල් 7250. 11 නැහැ 13 තියෙන්නේ. 13 වෙනි ගැටලුව. අද දැන් කවුරුහරි මේ ප්‍රශ්න ටික කරලා නැත්නම් එහෙම ඉතින් ඔහේ බලා ඉන්න තමයි තියෙන්නේ. පහත සඳහන් අවස්ථා අතරින් කවර ඒවායේදී ත්‍රිකෝණයක් නිර්මාණය කළ හැකිද? කියන්නේ ත්‍රිකෝණයක් හැදෙන්න නම් මොකද වෙන්න ඕනේ පාද තුනේ දිග? මම නිකන් ත්‍රිකෝණයක් කියන්නේ. ඔන්න අහගන්න දැන් වෙලා නැති හින්දා වේගෙන් කියන්නම්. ත්‍රිකෝණයක් නිර්මාණය නැත්නම් අඳින්න පුළුවන් වෙන්න හැදෙන්න පුළුවන් වෙන්න පවතින්න නම් දිගින් අඩු පාද දෙක තියෙනවනේ. දිගින් අඩු පාද දෙකේ එකතුව හැම වෙලෙම ඉතිරි පාදයට වඩා වැඩි වෙන්න ඕනේ. දැන් මේකේ 5යි 6යි 11යිනේ 8ට වඩා වැඩිනේ අන්න ත්‍රිකෝණයක් තියෙනවා. දැන් මෙහෙම හිතමුකෝ. ඔයාලට ආව 2යි 5යි 8යි කියලා. මේකෙන් ත්‍රිකෝණයක් හැදෙන්නේ නැහැ. සෙන්ටිමීටර 8කුයි සෙන්ටිමීටර 5කුයි සෙන්ටිමීටර 2කුයි ඔන්න ඉරට කෑලි කඩාගෙන බලන්න මේකෙන් ත්‍රිකෝණයක් හැදෙන්නේ නැහැ. හේතුව මොකද? 8ට වඩා අඩුයි. ඔව් මේ 5යි 2යිනේ දිගින් අඩු පාද දෙක ඒ දෙක එකතු කරාම 7යි. ඒක 8ට වඩා අඩු. එතකොට මෙහෙම වුණත් හැදෙන්නේ. කොහොම තිබුණත් හැදෙන්නේ නැහැ. ඇයි? 8ට සමාන වුණත් හදන්න බෑ. ඒතකොට 8ට සමානයි කියන්නේ ඔන්න දැන් 8 රේඛාව තියෙනවා. ඊළඟ රේඛා දෙකම ආවත් වෙන්නේ 8යි. එකක් 5ක් වෙනවා එකක් 3ක් වෙනවා. ඔච්චරයි. ඒක ත්‍රිකෝණයක් හැදෙන්න මේක පොඩ්ඩක් ඉස්සෙන්නේ. ඒ නිසා ඔන්න ඔය මූලික තියරිය තමයි මෙතන පාවිච්චි වෙනවා ඇත්තේ. බලමු. පහ සඳහන් අවස්ථා අතරින් කවර ඒවායේදී ත්‍රිකෝණයක් නිර්මාණය කළ හැකිද? එහෙනම් 13 වෙනි ප්‍රශ්නේ ඔන්න 2යි 3යි 5යි අනික 5යි හරියන්නේ නැහැ. 4යි 2යි 6යි අනික 7යි හරියන්නේ. ඊළඟ එක 7යි 6යි කියලා 13යි අනික 9යි අවස්ථා දෙකක් තියෙනවා හරියන්නේ නේද? දැන් මොකද්ද? 7 පුළුවන් 4 පුළුවන් 2 පුළුවන් මේකත් හරි. මේකේ ත්‍රිකෝණයක් හැදෙනවා. ඊළඟට 9යි සෙන්ටිමීටර් 7යි සෙන්ටිමීටර් 6යි සෙන්ටිමීටර් මේකෙනුත් ත්‍රිකෝණයක් හැදෙනවා පළවෙනි එකේදී විතරයි නැත්තේ. දැන් සමහර ළමයි මෙතෙන්දී එක ලකුණයි ගන්න හේතුව මොකද? මේක දැකපු ගමන් ඉර ගහලා නිකන් ඉන්නේ. නමුත් තව එකක් තියෙනවා නේ. සර් ඔව් කියන්න. 4යි 2යි 6යි නෙමෙයිද? 4යි 2යිනේ තියෙන්නේ. හරි හරි හරි. 4යි එක එන්නේ නැහැ. 4යි 2යි 6යි 7ට වඩා අඩුයිනේ. හරි. ඒක එන්නේ අන්තිම එක විතරයි ඉන්නේ. හරිනේ. මම ඒක දෙක කියන එක නෙමෙයි වෙන එකක් ඔළුවේ තියාගෙන තමයි හැදුවේ. 4යි 2යි 6යි. එතකොට 7ට වඩා අඩුයි. හරියන්නේ නැහැ. අන්තිම එක විතරයි ඉන්නේ 15. අන්න එහෙම කියන්න හදිස්සියක් වුණොත්. m බෙදීම 2 දන m ඍණ 1 බෙදීම 3. ඔන්න හරය සමාන කරගන්න මෙයා 3න් මෙයා 3න්. මෙයා 2කින් මෙතෙන්ට වරහණක් දාලා 2කින් වැඩි වෙනවා. එතකොට මෙතන එනවා 3යි m මෙතන එනවා 2යි m ඍණ 2 කියලා. 5යි m ඍණ 2යට 6ද බලන්න ආවේ උත්තරේ. ඔව් සර්. හරි 5යි m ඍණ 2යට 6. අරකේ මේ අන්තිම එක විතරයි එන්නේ. හරි. එතකොට අපි යනවා 19 ප්‍රශ්නෙට. ඔරලෝසුවක් තෑග්ග වශයෙන් දෙන ලොතරැයියක් සඳහා රුපියල් 5 ටිකට් ඒ කාලේ ඇදපුවා ඈ දැන් නම් රුපියල් 5 හොයන්න නැහැ නේද? ටිකට් පොත් 500ක් මුද්‍රණය කර විකුණන ලදී. ඉන් ටිකට් පොත් 25ක් මිලටගත් පුද්ගලයෙකුට ඔරලෝසුවක් නොඇදී යෑමේ සම්භාවිතාව කුමක්ද? ඒ කියන්නේ ඇදෙන එක නෙමෙයි නොඇදෙන එක ගැන අහන්නේ. 500කින් කොච්චර අරන්ද? 25ක් අරන් එතකොට ඒ 25 තිබුණොත් ඇදුනොත් හරි. එතකොට ඇදෙන එක අනිත් එකේ තිබුණොත් ඇදෙන්නේ නැහැ නේ. එහෙනම් කීයක්ද නැත්තේ මෙයා? 475. 95ට දෙන්නේ නෑ නෑ බලමු 475යි. 500න් 475 තමයි නොයදීමේ සම්භාවිතාව. ඒතර ඔහොම තිබ්බත් හරි. ඉතින් ඔන්න මේක සරල කරන්න පුළුවන්. 20න් කීයද එන්නේ? 20න් 19ද?
බලන්න. සරල කරාම 20න් 19 නේද? සර් ඊට වැඩිය ලේසි නේද සර් මේ 25 500න් බෙදලා මේ ඒක සර් මේ 100ට සමාන කරනවා ඊට පස්සේ ඒ එන ගාන මේ 100න් අඩු කරාම හරි නේද? හරි. ඒ කියන්නේ 25න් එක හොයාගෙන අඩු කරනවා. එහෙමනේ. 20න් එකනේ. කොහොම හරි 20න් 19 මේ 500න් 475යි 20න් 19 දාවේ කියන්නකෝ. ඔව් සර්. ඔව් සර්. එතකොට අපි යනවා 20 වෙනි ගැටලුවට. ත්‍රිකෝණයක කෝණ දෙකක් 29 සහ 73 වේ විශාලම පාදයට සම්මුඛ කෝණයේ අගේ කවරක්ද? එතකොට ඔයාලා මතක තියාගන්න ඕනේ හැම වෙලේම විශාල පාදයට ඉදිරියෙන් තියෙන විශාල කෝණය කියන එක. මොකද කට ඇරෙනා වගේ එකක් වෙනවනේ. වැඩි ලොකුවට ඇරෙන්න ඕනේ එතකොට. එතකොට අපි ඉතිරි කෝණය හොයාගෙන ඉන්න ඕනේ. 73යි 29යි එකතු කරලා ඒක 180න් අඩු කරලා ඉතිරි කෝණය හොයාගන්න ඕනේ. 102යි. දැන් 102යි. එතකොට 78යි නේද? ඔව් සර්. 78යි. එතකොට අහන්නේ විශාලම පාදයට සම්මුඛ කෝණය අගේ. එහෙනම් ලොකු කෝණේ ලොකු පාදයට ඉදිරියෙන් ලොකු කෝණේ හැදෙන්න ඕනේ. දැන් අපි මෙහෙම ඇන්දොත් මෙයාට ඉදිරියෙන් 78 එන්න ඕනේ. ඊළඟට මෙයාලා අපි දුමු මෙයා බොරුවට මේ 70 නෙමෙයි මේක 10යි මේක 8යි මේක 7යි කියලා හිතමුකෝ. එතකොට 10ට ඉදිරියෙන් 78 තියෙන්න ඕනේ. 8ට ඉදිරියෙන් ඊළඟට 73 තියෙන්න ඕනේ. එහෙමයි පිළිවෙල. අඩුම මේ දිගට ඉදිරියෙන් අකුංචිම කෝණය. එතකොට මේක 29 වෙන්න ඕනේ. මේ 70 දිග නෙමෙයි ඈ. දිග වෙනස් මට හිතිච්ච ඒවා දැම්මේ. එතකොට ඔය වගේ තියෙන්නේ. ඔබෙන් අහනවා විශාලම පාදයට සම්මුඛ කෝණය අගේ. ඒ කියන්නේ අර නැති කෝණය හොයන්න කියලා කියන්නේ. උත්තරේ 78යි. බලන්න ප්‍රශ්නේ කරකෝල දින හැටි නේද? හරි. එහෙනම් අවසාන ප්‍රශ්නේ අද දවසේ. ඔයගොල්ලෝ ආසම කරන එකක් තියෙනවා. වෛද්‍යවරයෙක් තම සායනය වෙත පැමිණි පුද්ගලයෙකුට එක්තරා රෝගයක් වැළඳී ඇතැයි සැක කරයි. රෝග ලක්ෂණ නම් එම පුද්ගලයාට රෝගය වැළඳී තිබීමේ සම්භාවිතාව 7න් 5ක් බව වෛද්‍යවරයා පවසයි. දනි 7න් 5ක් වැළඳී තිබීමේ සම්භාවිතාව 7න් 5යි. ඒ රෝග ලක්ෂණ අනුව එහෙනම් රෝග ලක්ෂණ ඒ වගේ පෙන්නුවත් රෝගේ නැති වෙන්න තියෙන අවස්ථාව තියෙනවා 7න් 2ක්. පහත දී ඇති අසම්පූර්ණ රුක් සටහනේ අදාළ සම්භාවිතා ලියා දක්වන්න. එතකොට ඔන්න පස්වෙනි එකේ මේක 10 වසරයත් කරලා ඉවරයි මේ වෙනකොට. දැන් 10 වසරේ හැම අලුත් අය ඉන්නවනම් අපේ පන්ති වලට සම්බන්ධ වෙන්න පුළුවන්. අපි 11 වසර පටන් ගන්නවා ලබන සතියේ. එතකොට වැළඳී තිබීමනේ. වැළඳී තිබීම ඊළඟට වැළඳී නොවැළඳී තිබීම කියන්නත් බෑ. නොවැළඳී තිබීම. එතකොට මේක 7න් 5 නම් මේක 7න් 2යි. ඊට පස්සේ වැරදි ප්‍රතිඵලයක් ලැබීම. ඒ කියන්නේ වැළඳිලා තිබිලත් වැරදි ප්‍රතිඵලයක් ලැබෙන්න පුළුවන් චෙක් කරාම. දැන් අපි තුමුක ලෙඩේ තියෙනවා අහු වෙන්නේ නැහැ. දැන් අපි තුමු මේ දවස්වල තියෙන කොවිඩ් කියලා. කොවිඩ් තියෙනවා යම් කිසි ප්‍රතිශතයක් තියෙනවා. ඒ දැන් 180 ගානක් වගේනේ කියන්නේ හරියට චෙක් වෙනවා කියලා නේද? එතකොට ඒකෙත් වැරදි ප්‍රතිඵල එන්න පුළුවන්. එතකොට වැරදි ප්‍රතිඵල නිවැරදි ප්‍රතිඵල කියලා මේකත් බෙදෙනවා. මේක 8න් 1යි. දැන් බොහොම අඩු සම්භාවිතාවක් තියෙන. නිවැරදි වෙන්න 8න් 7ක සම්භාවිතාවක් එතකොට තියෙනවා. ඉතින් මේකේ සම්භාවිතාව ඔක්කොම ලියලානේ තියෙන්නේ. ඔයාලට ලියන්න දෙයක් නැහැ. නේද ළමයි? ඔව් සර්. ඔව්නේ මේක මේ මම කරපු වැරද්දක් වෙන්නයි. හරි. ඊළඟට වැරදි ඊළඟට නිවැරදි. මේක 16න් 1යි. මෙතන 16න් 15යි. හරි දැන් අපි අහන ප්‍රශ්නට යමු. මෙම රෝගය නිශ්චය සඳහා යොදා ගැනෙන මූලික රුධිර පරීක්ෂාවෙන් මේ තියෙන විස්තරය. මූලික රුධිර පරීක්ෂාව සමහර අවස්ථාවලදී වැරදි ප්‍රතිඵල ගෙන දී. අතීත අත්දැකීම් අනුව කියන්නේ ඉස්සර එහෙම වෙලා තියෙනවා. මෙම පරීක්ෂාවේදී රෝගය වැළඳී ඇති පුද්ගලයෙකුට රෝගය නොමැති ලෙස වැරදි ප්‍රතිඵලයක් ලැබීමේ සම්භාවිතාව 8න් 1ක් වන අතර රෝගය නොවැළඳී ඇති පුද්ගලයෙකුට රෝගය වැළඳී ඇති ලෙස වැරදි ප්‍රතිඵලයක් ලැබීමේ සම්භාවිතාව 16න් 1යි. ඒ කියන්නේ ওই දෙකම වෙන්න පුළුවන් අදටත් එහෙම තමයි. 100ට ගාණක්
අදටත් ඕවා වෙනස් වෙනවා වරදිනවා. උපකරණ දෝෂ පුද්ගල දෝෂ ඕවා බලපාන. බය වෙන්න එපා ඉතින්. කොවිඩ් හැදිලා කියලා කිව්ව අයට සමහරවිට නැති වෙන්නත් පුළුවන්. නැහැ කියලා කියන අයට තියෙනවා වෙන්නත් පුළුවන්. ඒත රූප සටහන දීර්ඝ කොට අදාළ සම්භාවිතා ලියන්න ඒක මම කරලා තියෙන ඉඳ ඕගොල්ලන්ට කරන්න දෙයක් නැති වෙලා තියෙනවා. සායනයේ වෙත පැමිණි මෙම පුද්ගලයා රුධිර පරීක්ෂාවට පෙනී සිටියහොත් එහිදී ලැබෙන රුධිර පරීක්ෂා ප්‍රතිඵල නිවැරදි වීමේ සම්භාවිතාව. දැන් කොහොමද ඔන්නෝක හොයන්නේ? සායනයට ආපු කෙනෙක් රුධිර පරීක්ෂාව කළොත් ඒක නිවැරදි වීමේ සම්භාවිතාව. අටෙන් 7 ගුණ කරනවා සර් 16න් 15. අපි ඉස්සෙල්ලා මේකේ මාර්ග ටික හොයාගමුකෝ. දැන් වැළඳී තිබෙන කෙනෙකුට එන්න ඕනේ නිවැරදි නම් වැළඳිලා වැරදි එකක්ද හරි එකක්ද ඕන? දැන් රෝගේ තියෙනවා. එයාට එන්න ඕනේ එතකොට වැරදි ප්‍රතිඵලයේද නිවැරදි ප්‍රතිඵලයේද? දැන් මේකේ තියෙන්නේ මොකද්ද? නිවැරදි වෙන්න නම් රුධිර පරීක්ෂාව නිවැරදි වෙන්න නම් වැළඳිලා තියෙන කෙනාට නිවැරදි ප්‍රතිඵලයක් එන්නත් ඕන. තේරෙනවද ඔයගොල්ලන්ට? රෝගේ තියෙනවම කියලා එන්න ඕන. ඊළඟට රෝගය වැළඳී නැති කෙනාට නිවැරදි ප්‍රතිඵලය එන්නත් ඕන. වැළඳිලා නැහැ කියලා. වැළඳිලා නැහැ කියලා නිවැරදි ප්‍රතිඵලය එන්නත් එපා. නැත්තම් එහෙම ඉතින් වැළඳිලා නැති කෙනෙකුට වැරදි ප්‍රතිඵලයක් ආවොත් එහෙම අපේ රෝග පරීක්ෂාව වැරදි රුධිර පරීක්ෂණය වැරදි නිවැරදි නැහැ. ගැටලු තියෙනවා නම් අහන්න. සායනය වෙත පැමිණි මෙම පුද්ගලයා නේද? රුධිර පරීක්ෂාවට පෙනී සිටියොත් එහිදී ලැබෙන මේ පුද්ගලයා හැබැයි එයාට මේ රෝගේ තියෙනවා කියලාම නෑනේ නේද? වෛද්‍යවරයෙක් තම සායනය වෙත පැමිණි පුද්ගලයෙකුට එක්තරා රෝගයක් වැළඳී ඇතැයි සැක කරයි. එහෙම සැකෙන්නේ දැන් දොස්තරලා වෙදකම් කරන්නේ සැකේට. හරියටම ලෙඩේ අඳුරගන්නේ සමහර විට මැරුණට පස්සේ. රෝග ලක්ෂණ නම් මෙම පුද්ගලයාට රෝගය වැළඳී තිබීමේ සම්භාවිතාව 7න් 5ක් බව වෛද්‍යවරයා දනි. ඉතින් ඒකේ තොරතුරු තමයි මේ දාලා තියෙන්නේ. මේකේ මේ දෙවෙනි පැත්ත ඔයගලන්ට දීලා නෑ ඇත්තටම. මට වැරදීමකින් ඒක මම පැන්සලෙන් සටහන් කරපු එක මෙයා මේ දාලා ටයිප් කරන එක. මෙන්න මේ කොටස නැතුව තමයි ඔයාලට ප්‍රශ්නේ ලැබෙන්නේ. හරි? මේක හොඳට හිතලා එතකොට 8න් 1 8න් 7 16න් 1 16න් 15 කියලා ඒ ටික දාගන්නයි ඔබට තියෙන්නේ සම්පූර්ණ කරන්න තියෙන්නේ. දීර්ඝ කොට අදාළ සම්භාවිතා ලියා දක්වන්න කියලා තියෙන දෙවෙනි ප්‍රශ්නේ. ඒ ටික ඉතින් ඔයාලට කරලා දීලා හින්දා ඔයාලට එතන කරන්න දෙයක් නැති වුණේ. හරි. එතකොට දැන් මේකේ තේරුම් ගන්න ඊළඟට අවසානයේ අහන්නේ සායනයේ වෙත පැමිණි මෙම පුද්ගල. දැන් එයාට රෝගේ තියද නැද්ද කියලා තාම විනිශ්චය කළා නැහැ. දැන් රුධිර පරීක්ෂාවෙන් තමයි මේක කරන්න යන්නේ. හරි? සැක කරනවා ඇති කියලා. ලක්ෂණ අනුව. දැන් නැතු මේ නිකන් ඉන්න පුද්ගලයෙකුට ලේ පරීක්ෂා කරන්න කියන්නේ නැහනේ. එයාට සීනි වැඩි නම් එහෙම නැත්නම් වෙන මොනවා හරි ලෙඩක් තියෙනවා නම් තමයි කියන්නේ ලේ බලන්න මුත්‍රා බලන්න කියලා කියන්නේ. ඒ වගේ මෙතන සැක කිරීමක් කරන්නේ. ඒක හරි වෙන්නත් පුළුවන් වරදින්නත් පුළුවන්. හරි? ඉතින් රෝගියාගේ පැත්තෙන් නම් ලෙඩේ නැති වෙන්න ඕනේ. දොස්තරගේ පැත්තෙන් නම් ලෙඩේ තියෙන්න ඕනේ. එතකොටනේ තව ගාණක් හොයාගන්න පුළුවන් වෙන්නේ නේද? හරි අපි එහෙම යන්න නැතුව ඉමුකෝ. සායනය වෙත පැමිණි මෙම පුද්ගලයා රුධිර පරීක්ෂාවට පෙනී සිටියොත් එහිදී ලැබෙන රුධිර පරීක්ෂා ප්‍රතිඵලය නිවැරදි වීමේ සම්භාවිතාව. එතකොට නිවැරදි වෙන්න නම් මොකද වෙන්න ඕනේ? රෝගය හැදිලා තියෙන කෙනෙක් ඉන්නවනේ වැළඳිලා තිබෙනවා කියලා කියන්නේ. එයාගේ රෝගය වැළඳිලා තියෙනවා කියලා නිවැරදි ප්‍රතිඵලයක් ලැබෙන්න ඕනේ. මේ විදිහට ප්‍රතිඵලෙ එන්න ඕනේ. මෙහෙම. ඊළඟට රෝගේ නැති කෙනෙක් ඉන්නවනේ. එයාටත් වැරදි ප්‍රතිඵලයක් ඇවිල්ලා හරියන්නේ නැහැ. එයාටත් නිවැරදි ප්‍රතිඵලයක් ඉන්නනේ මුට නැහැ කියලා. ඔන්න ඔය මාර්ග දෙක තමයි එතකොට අපි සම්භාවිතාව හොයන්න ඕනේ මාර්ග දෙක වෙන්නේ. එහෙනම් අවසාන උත්තරය ගන්නේ 7න් 5 වැඩි කිරීම 8න් 7ට එකතු වෙනවා 7න් 2 වැඩි කිරීම 16න් 15. ඕන්න ඔය දෙක එකතු කරලා නේද? සුළු කරලා උත්තරේ ගන්නයි තියෙන්නේ. ඉතින් මෙතනම සුළු කරන්න පුළුවන්. මෙතන ඕනනම් 8 හදා ගන්න පුළුවන්. දෙකේ 1යි මෙතෙන්ද 8යිනේ. එතකොට මෙතනත් 7යි 8යි මෙතනත් 7යි 8යි. තවදුරටත් සුළු වෙන්නේ නැහැ.
මෙතන නම් සුළු වෙනවා 7ට 7 කැපුවොත් මේ හරයන් දෙක වෙනස් වෙනවා. දැන් තියෙන්නේ හරය 56යි නේ. ඒතර මෙතන 5 වරක් 7 35යි 35යි 15යි. කීයක් එනවද? ළමයි 50යි. ඔව් ඔය උත්තරේ ඇති. ඕනනම් සරල කරලා තියන්න කොහොමද? දෙකෙන් බෙදනවා 28න් 25යි නේද? 28න් 25යි කියලා තියන්නත් පුළුවන්. එන ඔය විදිහට තමයි ඒ ප්‍රශ්නේ ඒකේ ලකුණු 10 ගන්න ඔයාලට කරන්න තියෙන ටික මම කරලා දීලා තියෙනවා. මම නෙමෙයි අත්‍තරම මම පැන්සලින් ඔක සටහන් කරලා ඇත්ති පේපර් එක දුන්නේ එකේ ඒක අර I think ඒ විදිහටම දාලා තියෙනවා. ඒකම මේගොල්ලෝ නේද? right එහෙනම් අපේ ප්‍රශ්න පත්‍රය අදට ඉවර වෙනවා. අපි ඊළඟ ප්‍රශ්න පත්‍රය අනිවාර්යයෙන්ම අඟහරුවාද කරන්න උත්සාහ කරමු. මොකද ඔයාලට මේක දීලා ඉවලේ කරන්න ඕන එකක්. නමුත් එදා තිබිච්ච වර්ෂා තත්ත්වෙත් එක්ක තමයි අපිට බැරි වුණේ. එහෙනම් අද නතර වෙනවා. සියලු දෙනාටම ආයුබෝවන්. ආයුබෝවන් සර්.